පුංචි විරාමකින් අනතුරු අපි නැවතත් ඔබත් එක්ක කතා බහට එනවා. දැන් මේ කාලවකවානුව ගැන අපි කතා කරොත් එහෙම ටිකක් නෙමෙයි අත්‍තරම හැම කෙනෙක්ගේම මනස තුල ලොකු අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැගිලා තියෙනවා. විශේෂයෙන් මේ තත්ත්වයේ බලපානවා අපි දැකලා තියෙනවා පවුල ඇතුළත. පවුල් සංස්ථාව ඇතුලේ නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් එන්නට පුළුවන් විශේෂයෙන්ම ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් එක්ක. මේක ආතතිය දක්වා වර්ධනය වෙන්නට පුළුවන්. නමුත් මේ තත්ත්වය බලපාන්නේ දෙමාපියන්ටද දරුවන්ටද කොයි අයටද කියන තත්ත්වයක් එක්ක මේක ටිකක් කාලයක් මුළුල්ලේ අපි වගකීමක් නැතුව අතෑරලා වගේ හිටියොත් එහෙම ඊට වැඩිය ටිකක් අපි නොහිතන පැත්තකට යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා මේ කාලවකවානුව අපි හැමෝම ඉන්නේ කරදරකාරී තත්ත්වයක නම් ඒකට මිදෙන්නට මොනවද අපි කරන්නට ඕනේ? මේ තත්ත්වයකට අපි ගොදුරු වෙලාද කියන තත්ත්වය හඳුනා ගැනීම වැදගත්. බොහොම හොඳින් දන්න කෙනෙක් එක්ක මේ කතා බහ කරොත් අපිට තේරුම් ගන්නට හැකියාවක් ලැබෙවි. අපිත් එක්ක සම්බන්ධ වෙනවා ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක ආචාර්ය සුරංග අමරකෝන් මහත්මයා. ආයිබෝන්. අපි කතා බහ ආරම්භ කරනවා විශේෂයෙන්ම මේ දැන් පවතින අර්බුදකාරී තත්ත්වයක් එක්කම ඒ පවුලක් ඇතුලේ මානසිකව ගත්තොත් එහෙම පවුල ඇතුලේ මානසික සෞඛ්‍ය පිළිබඳව අපි කතා කරන්නට කැමතියි. මේ තත්ත්වය ගැන මම මුලින්ම කිව්වා දෙමව්පියන්ටද දරුවන්ටද එහෙම නැත්නම් පවුලේ වැඩිහිටියන්ටද මේ තත්ත්වය වැඩිපුර බලපාන්නේ කියන. එතනින් අපි ආරම්භ කරමු. ඔව්. ටෙක්ලා ඇත්තටම ආදරණීය ජීවිතය තුළින් අපි කතා කරන්නේ අද ඉතාම වැදගත් මාතෘකාවක්. මොකද අපි මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන පුද්ගලයන් ඉන්නේ අපි පවුල ඇතුලේ කිව්වොත් වඩාත් නිවැරදි. ඉතින් නමුත් අපි මේ විදිහට ආදරය කරන මේ අපි පවුලේ ඉන්න සමාජිකයන් අතර කොයි ආකාරයෙන්ද මේ දිනවල සමගිය සතුට රැඳලා පවතින කියන එක ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතනදී මම හිතුවා ඇත්තටම ඔබ කිව්ව ආකාරයට මේ පවතින විවිධ ආර්ථික සහ වෙනත් සමාජ දේශපාලන අර්බුදත් එක්ක මේක අපේ මනසට කොයි ආකාරයෙන්ද බලපාන්නේ. සමහරවිට මේකේ මානසික බලපෑම අපි හඳුනාගත්තේ නැත්නම් නිවැරදිව එය බරපතල තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. අපිට සමහර වෙලාවට සමාජ මාධ්‍ය තුලින් සහ විවිධ මාධ්‍ය තුලින් විවිධ එවැනි මේ ආතතිය වර්ධනය වීමෙන් ඇතිවෙච්ච තත්ත්වයන් දැක ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඊටාත්ම නිවැරදිව අපි කියව ගන්න ඕනේ අපි ඉන්නේ මොන විදිහේ ආතති තත්ත්වයකද කියලා. ඉතින් මෙහෙම කිව්වහම සමහර දෙනෙක් මට තේරෙනවා සමහරු පිළිගන්න කැමති නෑ එහෙම ආතතියක් තියෙනවා කියලා. ඒ කියන්නේ යාලා හිතන්නේ අපිට එහෙම වෙන්නේ නෑ. අපේ මම මානසික සෞඛ්‍ය හොඳ නැත්නම් මේක මගේ විදිය කියලා තමයි ගොඩක් දෙනෙක් හිතන්නේ. ඉතින් නමුත් අපි සමහරවිට අර උග්‍ර තත්යකටපත් වුණොත් එහෙම නැත්නම් ඉතා බරපතල මට්ටමකට ගියහම තමයි අපිට මේක දැනෙන්න පටන් ගන්න. නමුත් ඊටාම වැදගත් දෙයක් තමයි මේක මටත් එහෙම වෙන්න පුළුවන්. අපි හැමෝටම කියන්නේ කතා කරන්නේ මම ඇතුළු හැම කෙනෙක්ම ආතතියටපත් වෙන්න පුළුවන් කියන එක මුලින්ම විශ්වාස කරන්න ඕනේ. ඒ වගේම පිළිගන්න ඕනේ අපි. එතකොට දරුවන් ඇතුළු අපේ පවුලෙත් මේ වැඩසටහන නරඹන සියලු ප්‍රේක්ෂකයන් හිතන්න ඕනේ මගේ පවුල ඇතුළෙත් මේක දැනටමත් ඇති වෙලා තියෙන්න පුළුවන් කියලා. මේ හඳුනා ගැනීම ඊටාම වැදගත් වෙනවා. අපිට ආතතිය කියන එක හඳුනාගෙන එයට නිසි පිළියම් යොදන්න. ඔබතුමා මේ සඳහන් කරන විදිහට අපේ පවුලක් ඇතුලේ යම් කෙනෙක් ආතතියට ගොදුරු වෙලා කියන හඳුනා ගන්නවා නම් අපි හිතුවොත් එහෙම දැන් අපි හැමෝටම හිතෙන්න පුළුවන් අපි හැමෝම ඉන්නේ ආතතියෙන්ද කියලා. මොකද සමහරක්ට කේන්ති යනවා. එතකොට සමහරක් අයට නුරුස්සන ගතියක් තියෙනවා. විශේෂයෙන්ම අම්මා තාත්තා ගත්තොත් එහෙම දරුවෝ පාසල් යන දරුවෝ සිටිනවා. පාසල් යන දරුවන්ටත් මේ තත්ත්වය අපි දකිනවා. නමුත් අපි ඒක හඳුනා ගන්න මුල් කාලේදී අපිත් ඒ තත්ත්වයට ගොදුරු වෙලා නම් කොහොමද අඳුරගන්නේ? ඔව් ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. ඔබ සමහර කාරණා කිව්වා. දැන් අපිට හොයාගන්න පුළුවන් අපේ පවුලේ දැන් මම කියන්නේ ගොඩක් සතුටින් ඉන්න තැනක් තමයි අපි පවුල කියලා කියන්නේ. නමුත් ඒ වෙනද සතුට නැත්තම් ඒ වෙනද වගේ දැන් අපි වෙනද කරපු දේවල් කරද්දී සතුටක් දැනෙන්නේ නැහැ වෙනද වගේ. කියන්නේ වෙනද දැන් අපි ගෙදර කරන දේවල් ටිකක් තියෙනවනේ කට්ටිය එකතු වෙලා. එතකොට වෙනද වගේ සතුටක් දැනෙන්නේ නැත්තම් තනියම ඉන්න හිතෙනවා නම් අනිත් අයත් එක්ක කතා නොකර ඉන්න හිතෙනවා නම් ඒ වගේම තමයි සමහර වෙලාවට වෙනදා කරන්න තිබුණු වැඩපළ කරන්න උනන්දු උද්‍යෝගය අඩු නම් ඒ වගේම හිනහ වෙනවා අඩු නම් අපිට ඔන්න හොයාගන්න පුළුවන් යම් කිසි ආතතියකට අපි පත් වෙනවා කියලා. ඒ වගේම තමයි අපිට සමහර ලාවට ටිකක් වැඩිපුර වෙනදට වඩා දුක හිතෙන්න පුළුවන්. ඒ වගේම තමයි තරහ යන්න පුළුවන්. ගොඩක් වෙලාවට අනිත් අයත් එක්ක නිකන් බහින් බස්සීම ඇති වෙනවා. නිකන් අපි කියන්නේ ලොකුවට කියව ගන්න යනවා සමහරවිට වෙනදා වගේ නෙමෙයි නිකන් වැඩිපුර කියවනවා වගේ දැනෙනවා. ඒක කියවනවා කියලා කියන්නේ නිකන් වාද විවාද කරගන්නවා. ප්‍රශ්න ඇති කරගන්නවා. නිතරම නිකන් ගැටුම් ඇති වෙනවා නම් පවුලේ අනිත් අයත් අතර දරුවෝ අතර පවා නිකන් නිතරම රණ්ඩු සරුවල් ඇති වෙනවා. දෙමව්පියෝ අතර සමහරට මේ සියලුම පවුලේ හැමෝම අතර නිකන් වෙනදට වඩා රුස්සන් නැති ගතියක් ඇති වෙනවා නම් ඔන්න අපිට හිතන්න පුළුවන් ආතතියකට අපි පත් වෙලා තියෙන කියලා. ඉතින් අතර මේ ආතතිය කියන එක නරක දෙයක්ම නෙමෙයි අපිට. සාමාන්‍යයෙන් එහෙම හිතුවම හිතන්න පුළුවන් මේ තාම නරක දෙයක් ආතතිය කියලා. සමහර ලාවට යම් කාරණාවලදී ආතතිය හොඳ වෙන අවස්ථා තියෙනවා. නමුත් මේක අපි කතා කරන්නේ මේ නරක ආතතිය ගැන. ආතතිය කොටස් දෙකක් තියෙනවා. යහපත් ආතතිය සහ නරක ආතතිය කියලා. එකත් මම මුලින්ම කියනවා අපි කියන එකට
භද්‍රාතතිය සහ ඍණාත්මක ආතතිය කියලා. භද්‍රාතතිය කියලා කියන්නේ යහපත් ආතතිය. දැන් උදාහරණයක් විදිහට භද්‍රාතතියක් තමයි අපි හිතමු විභාගයකට මුහුණ දෙනකොට එහෙම නැත්නම් යම්කිසි උත්සව අවස්ථාවකට සහභාගී වෙනකොට අපිට පොඩි ආතතියක් නිර්මාණලා අපි වෙලාවට කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ අපි හිතමු හිත අපිට උත්සවයක් තියෙනවා අපි අද ඔක්කොම වැඩ ටික හොඳින් කරන්න බලනවානේ. ඒතර එතන ආතතියක් තමයි තියෙන. හැබැයි ඒක අපි අර වැඩේ කරන්න පහසුවක් වෙනවා. ඒ හොඳ ආතතිය. නැත්නම් අපි ගණන් ගන්න නැතුව හිටියොත් එහෙම මුකුත්ම කරන්න හිතෙන්නේ නැහැ. නමුත් අපි ඕනම දෙයකට සූදානම් වෙනකොට ඇති වෙන අර පොඩි ආතතිකාරීත්වය තමයි හොඳ ආතතිය කියලා කියන්නේ. හැබැයි ඒක නරකට යන්න පුළුවන් අර කිසි දෙයක් කරලා නැතුව වැඩ ගොඩ ගැහිලා කරගන්න බැරුව ඉඳුත් එimhe ඔන්න එතකොට ඒක නරක පැත්තට ගිහින් ඒ වැඩේ කරගන්න බැරි වෙනවා. ඒතර විභාගයකදී නැත්නම් දරුවෙක් පවුලට එකතු වෙනකොට සමාජිකව ගමනක් යන්න තියෙනකොට හෙට අපිට ඇති වෙන දෙයක් තියෙන අපි දැන් හෙට ට්‍රිප් එකක් යනවා. ඒතර අපි අද පොඩි ආතතියක් අපිට තියෙනවා. ඇත්තටම කියන්නේ කොහොමද යන්නේ කියලා. ඒ හොඳ ආතතිය. ඒක කාටවත් නරකයි කියලා දැනෙන්නේ නැහැ. හැබැයි අර නරක ආතතිය ලක්ෂණය තමයි කිසි දෙයක් කරගන්න බෑ. ඒ කියන්නේ වැඩ ගොඩ ගැහිලා වෙනදා වගේ සුපුරුදු පරිදි වැඩ ටික කරගන්න බෑ. ගෙදරද උදේ නැගිටපු වෙලාවේ ඉඳන් රැය වෙනකන් සමහරට බොහෝ කාර්යබහුල වෙලා වෙන්න පුළුවන්. බලපුවහම මුකුත් කරපු දෙයක් නැහැ. නිකන් අර වැඩ කරලා තියෙනවා සමහර ලාවට. ඒ වුණාට ප්‍රතිඵලයක් නැහැ. ප්‍රතිඵලය අඩු. සතුටක් නැහැ. සහ නිකන් කරපු දෙයක්වත් නැහැ. සමහර බලපුවහම ඒ කියන්නේ ගොඩක් මහන්සි වෙලා වගේ දැනෙනවා. නිකන් හවසට ගොඩක් මහන්සි. හැබැයි නිකන් දැන් හිතලා බැලුවොත් මම අද උදේ ඉඳන් මොනවද කරේ කියලා කරපු දෙයක් නැහැ. නිකන් හරි පොඩි දේවල් ටිකක්. ඒ කියන්නේ සමහරට කෑම ඉව්ව වෙන්න පුළුවන්, ගේවල් දොරවල් අතු ගෑ වෙන්න පුළුවන්. හැබැයි දැනෙනවා නිකන් ලොකු මහන්සියක් වගේ වෙන්දට වඩා. ඒතර අනේකත් ආතතිය ලක්ෂණයක්. මොකද අපි සමහර ලාවට ඒ වගේ තත්ත්වයන් තේරුම් ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට පවුලේ ඇතුලේ ඇති වෙන හැමෝගෙම ආතතිය අපේ මානසික සෞඛ්‍ය පිරිහෙන්න බලපානවා. ඒතර මානසික සෞඛ්‍ය කියලා කියන්නේ ඇත්තටම අපි මානසික සතුට, සුවය, සැනසීම කියන එක නැති වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි සමහරලාට වැඩපළ කරද්දී මේ ආර්ථික ප්‍රශ්න ගැන කල්පනා කරනවා වෙන්න පුළුවන්. එතකොට රටේ තියෙන මේ ප්‍රශ්න ගැන කල්පනා කරන්න පුළුවන්. අපි නිතරම පුවත් වලින් අපි දැනෙන තොරතුරු වලින් අපිට ලැබෙන්නේ සමාජ මාධ්‍ය තුලින් විවිධ තොරතුරු වෙනවා වෙන්න පුළුවන්. මේවා ඔක්කොමත් එක්ක අපි නිතරම ඒ ඔස්සේ හිතලා අපේ මනස ඊට හුරු වෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක තමයි ආතතියක් ඇති වෙන්නේ. ඉතින් මේක අන්තිමට සමහරට පුංචි දරුවන්ට පවා පැතිරලා යන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු වැඩි හිටියන්ට අම්මා තාත්තා අතර තියෙන ප්‍රශ්නේ සමහර දරුවෝත් අහගෙන ඉන්නවා. දරුවෝත් ඒ වගේ දේවල් දකිනවා. ඒතර මේකේ ප්‍රතිඵලයක් විදිහට සමහර වෙලාවට ඒගොල්ලෝ නිකන් පීඩාකාරී බවකින්, ඒ කියන්නේ නිකන් මානසික අසහනකාරී බවකින් ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් මේකෙදි වැදගත්ම දේ මම අර කිව්වා වගේ අපිට එහෙම හැම කෙනෙකුට එහෙම ඇති වෙන්න පුළුවන්. ඔබ කිව්ව ආකාරයට මේ අපි හැමෝම ආතතියෙන් තමයි ඉන්නේ. නමුත් වැදගත් දේ වෙන්නේ අපි කොහොමද මේ ආතතිය කියන එකට එකිනෙකාට උදව් කරගන්නේ කියලා. දැන් අපි සාමාන්‍යයෙන් හිතමුකෝ දැන් ආතතියට පත් වෙලා ඒක අර වර්ධනය වෙලා උපදේශනයට හෝ මනෝ ප්‍රතිකාර වලට යොමු වෙන කලින් අපිට පුළුවන් ද ගේ ඇතුලින් මේක සමනය කරගන්න. නැත්නම් එකිනෙකාට උදව් කරගන්න. ඒක තමයි හරි වැදගත් වෙන්නේ. ඉතින් ඒකට තියෙන මුල්ම පියවර තමයි අපි හැම කෙනෙක්ටම යම්කිසි මානසික පීඩනයක් තියෙන්න පුළුවන් කියලා විශ්වාස කරන එක. ඒ කියන්නේ මට තියෙන්න පුළුවන් අනිත් කෙනාට තියෙන්න පුළුවන්. එතකොට එහෙම තියෙද්දි කරන්න පුළුවන් ඉතාලම හොඳ දෙයක් තමයි අනිත් කෙනාගේ හැඟීම් තේරුම් ගන්න එක. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ අම්මත් ආතතියකින් ඉන්නේ. හැබැයි අම්මට පුළුවන් නම් දරුවෝ ආතතියෙන් ඉන්නේ කියලා තේරුම් අරන් දරුවන්ට හැඟීම් වලින් සංවේදී වෙන්න. ඒකට තාත්තට පුළුවන් නම් අම්මට සංවේදී වෙන්න. අම්මට පුළුවන් නම් තාත්තට සංවේදී වෙන්න. පවුල ඇතුලේ මම කියන්නේ. ඒතර මේ එකිනෙකාට සංවේදී වෙනවා. එහෙම නැත්නම් ඔවුන්ගේ හැඟීම් තේරුම් ගන්නවා නම් ඉතාලම වැදගත්. අපි ආතතියට පත් වෙලා හිටියට ඒක අපිට සහනයක් එන. ඒ කියන්නේ මාව තේරුම් ගන්නවනේ කියලා දන්නවනේ. ඒ කියන්නේ මම ප්‍රශ්නයක ඉන්නේ, මම පීඩනයක ඉන්නේ කියලා අනිත් කෙනා දැනගත්තොත් මට ඒක පුදුම සහනයක්. ඒතර මගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. නමුත් මට ලොකු සහනයක් දැනෙනවා. හිතට ඒ කියන්නේ මාව තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවා මට මේ ගැන කතා කරන්න පුළුවන්. ඒගොල්ලෝ ලෑස්ති කතා කරන්න කෙනෙකුට හොඳින් ඇහුම්කන් දෙනවා මට. ඒතකොට ඉඳගෙන කතා කරන්න පුළුවන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා අන්න එහෙම දෙයක් වෙනවා. නමුත් ගොඩක් වෙලාවට ඇත්තටම වෙන්නේ ඒක නෙමෙයි. ඇත්තටම වෙන්නේ අපි තනියෙන් කාමරවලට ගිහිල්ලා තනියෙන් සමහරට අන්තර්ජාලය හෝ ඒවා කර තනියෙන් අපි මේක විසඳන්න උත්සාහ කරනවා. මේක බරපතල තත්ත්වයක් කියලා මම කියන්නේ. මොකද ඒක හොඳ වෙන්නේ නැහැ. අපි වෙන යාළුවොත් එක්ක හරි සමාජ මාධ්‍ය තුල හරි තනිවීම තුලින් අර ආතතිය තවත් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මනෝවිද්‍යාත්මකව හොයාගෙන තියෙන දේ තමයි අපි එකිනෙකාගේ ආශ්‍රය නැත්නම් එකිනෙකාගේ කතාබහ හොඳින් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ සුහද කතාබහක්. අපි හිතමු හැමෝම එක කතා කරන්න පුළුවන් නම් ඉඳගෙන ඒ කියන්නේ එතනත් නිකන් කික්කන්ට අවවාද කරන්න චෝදනා කරන්න නෙමෙයි. නිකන් අර සුහදව කතා කරන්න. ඒ කියන්නේ හැංගින් තන ඔයාට කොහොමද දැනෙන්නේ මේක කියලා පුතේ ඔයා මොකද හිතන්නේ කියලා එහෙම කතා කරන්න. ඒ කියන්නේ ඔයාට දැන් දුක හිතෙනවද සතුට දැනෙනවද? දැන් අපි සාමාන්‍යයෙන් වෙන්නේ එහෙම නෙමෙයිනේ. දැන් අපි අර මං කිව්වා වගේ තරහ යනවා නම් ගෙදර කට්ටියට අපි කියන අන්න යාට හරියට තරහ යනවා. ඔයා පොඩ්ඩක් කොහොම තරහ ගන්න එපා කියලා අපි දැන් උපදෙස් දෙන්න හදනවා. ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ අතරම. අපි තේරුම් ගන්න ඕනේ මිතාම වැදගත් දෙයක් තමයි මේ තරහ නුරුස්සන බව පිටුපස්ස තියෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. සමහරට තියෙන්නේ ආතතිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුක වෙන්න පුළුවන්. සමහරට අර ඉංග්‍රීසි කියමනක් තියෙනවා. ඒක සිංහල අදහස තමයි මම මගේ තරහත් එක්ක පොඩ්ඩක් වාඩි වෙලා හිටියා. ඒ කියන්නේ මම තරහත් එක්ක වාඩි වෙලා හිටියා බංකුවක. එතකොට එයා කිව්වා මගේ ඇත්තනම තරහ නෙමෙයි දුක කියලා. ඒක තේරුම එකයි. ඒ කියන්නේ අපි ඒකෙන් අදහස් කරන්නේ අපි හිතුවට අපිට මේ තරහක් තියෙන කියලා මේ තරහ පිටුපස තියෙන හැඟීම මොකද්ද? සමහරට දුක, කලකිරීම, එපා වීම වගේ වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක එළියට දාන්නේ තරහින් වෙන්න පුළුවන්. ඒ නිසා මම එකයි කිව්වා පටන් ගන්නකොටම අපි එකිනෙකා අතර මේ තරහ කියන එක පැතිරෙන්න බලනවා. ඒ කියන්නේ අපි මෙයාට දෝෂ චෝදනා කරනවා, අනිත් කෙනාට චෝදනා කරනවා. මෙහෙම චෝදනා කරාම හැමෝම නිකන් තරහෙන් තමයි ඉන්නේ. ගෙදර කතා බහ කරන්නේ නැහැ. සමහරට කෑම බීම තනියෙන් කන්නේ. ඉුවට. අන්න එහෙම තත්ත්වයක් නිර්මාණය වුණොත්
ඒක ඇත්තටම ආතතිය තවත් වැඩි වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා අපි ගේ ඇතුලේ තනි වෙන්නේ නැතුව අපි එකිනෙකාට එක්ක කතා බහ කරන්න ඕනේ. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි අපි එකිනෙකාගෙන් උදව් ඉල්ලන්න ඕනේ. මෙන්න මේකත් අද මම හිතන්නේ ලොකු අඩුවක් අපේ සමාජයේ තියෙන පවුලට කාටවත් උදව් ඉල්ලන්නේ නැහැ. තනියෙන් කරනවා මගේ වැඩ මට කරගන්න පුළුවන්. ඔයාගේ වැඩ ඔයා කරගන්න කියලා. ඉතින් ඒක හොඳයි වගේ පෙන්වුණාට ටෙක්ලා ඇත්තට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද හොඳ සම්බන්ධතාවයක් පවුල ඇතුලේ ගොඩනැගුණ නැත්නම් මේ පවුලෙන් බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ. පවුලක් කියන්නේ අපි එකිනෙකාගේ අදහස් හැඟීම් හොමාරු කරගන්න ඕන තැනක්. එහෙම නැතුව තනියෙන් තම තමන්ගේ නිකන් අර බෝඩින් කාර්යෝ වගේ නේද? අර ඒක කිසි සම්බන්ධතාවයක් නැහැ. නිකන් ඔක්කොම කඩිය ගෙදර ඉන්නවා. හැබැයි කිසි නිකන් අර බැඳීමක් නැහැ. එකිනෙකා තම තමන්ගේ ලෝකවල. මෙන්න මේක තමයි මම තේරුම් ගත්ත වැදගත්ම දේ අපි ආතතිය වැඩි දියුණු වෙන්න බලපාන. අපි මෙහෙම පෞද්ගලික අත්දැකීම් ලබා ගත්තොත් විශේෂයෙන් අපි මම දන්න කාන්තාවක් ඇයට ගැටලුකාරී තත්ත්වයක් තිබුණා. මොකද බොහොම ලස්සන පවුලක් ඇයට තිබුණා. පසුකාලයකදී ඇයගේ ස්වාමියා වෙනත් සම්බන්ධයක් හේතු කොටගෙන මේ පවුලෙන් මිදෙනවා. දරුවෝ දෙන්නෙක් සිටිනවා. ඊට පස්සේ ඇය තුල ලොකු අර්බුදකාරී තත්ත්වයක් ගොඩනගෙන ආර්ථික වශයෙන් වෙන්න පුළුවන් මානසික ගොඩක් දේවල් එක. නමුත් කාලයකදී නැවත වතාවක් ඇයගේ සැමියා පැමිණෙනවා. නමුත් අර තත්ත්වයෙන් ඇය මිදිලා කියලා අපිට මොකද ඇය ගැන මම පෞද්ගලිකව දන්නවා. නමුත් ඇය බොහොම මේ අර කලින් හිටපු යුවතිය නෙමෙයි අපි දකින්නේ. මොකද ඇයට කතා කරනකොට කේන්ති යනවා, නුරුස්සන ගතිය වැඩි සහ ඇයට ලොකුවටම ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ සැමියා ගැන දැන් තියෙන සැකය. ඒ නිසා අර පවුල ඇතුලේ වුන් ගොඩනගා ගන්න හදන පවුල ගොඩනගන්න හැකියාවක් ලැබෙන අදටත් අපි ඒ තත්ත්වය දකිනවා. මෙවැනි තත්ත්වයට මුහුණ දෙන අයට කොහොමද? ඔව් ඒකත් ඉතාම වැදගත් කාරණයක් කියලා මම හිතනවා. මොකද දැන් අපිට පුළුවන් ද පවුල ඇතුලේ වෙන වැරදි, සමහර අයගේ තුලින් වෙන වැරදි නිවැරදි කරගෙන අහපව් හැදෙන්න කියන එක. ඇත්තට මම විශ්වාස කරන එහෙම පුළුවන් කියලා. නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ අපි අනිත් කෙනා එකට ඉඩ දෙන්නේ නැහැ සමාජයේ. දැන් අපි තුන් කෙනෙක්ගෙන් වැරදක් වුණා කියලා අපි තුන් දරුවෙක් අතර නවතුණා. දැන් දරුවෙක්ගෙන් ස්වාමිපුරුෂයන් වැරදක් වුණාම එයා පාපොච්චාරණයක් කරලා මම මේ වරද කළා කියලා නැවත නිවැරදි වෙන්න හදනවා නම් අපි ඒකට ඉඩ දෙන්න ඕනේ. දෙන්න ඕනේ. මම හිතන්නේ ඒකයි. මොකද අපිට මිනිස්සු විදිහට වැරදි වෙන්න පුළුවන් අපි අතින් ඊට පස්සේ ඒකට දෙන්න ඕනේ කියලා. නමුත් එහෙම නැතුව නැවතත් මෙහෙම දෙයක් වෙයිද කියලා සැකෙන් බලන්න ගත්තොත් ඇත්තටම අර පුද්ගලයා අපි එතනට ගේනවා. නැවත වතාවක්. ඒ කියන්නේ අපි ඒ පාර කපනවා අපි ආයෙත් එතනට යන්න. ඉතින් ඒ නිසා මොකද්ද උනේ කොහොමද මේ වෙනත් ඒ කියන්නේ සම්බන්ධතාවයක් ඇති වුණා නම් ඇති උනේ ඒකට බලපාපු මූලික කාරණා මොනවාද? එතකොට ඒ ස්වාමිපුරුෂයා වුණත් ඒකට මූලික වෙච්ච කාරණා නැවත නිවැරදි කරගන්න නැතුව එකතු වීමත් ප්‍රශ්නයක්. මම ගොඩක් වෙලාවට ඒ වගේ අයට කියන්නේ දැන් ඔය වගේ ප්‍රශ්න අපිට එනකොට පුළුවන් තරම් අර කලින් වෙන් වෙන්න බලපාපු හේතුව නිවැරදි කරගෙන ආයෙ එකතු වෙන්න කියලා. එහෙම නැතුව ආයෙත් අර ප්‍රශ්න ටිකත් එක්කම මෙතනට එන්න හදන්න එපා. කියන්නේ කාලයක් ගිහිලා නම් සමහරට ඒතර ඒ කාන්තාව කොහොම වෙනස් වුණාද කියන අපි දන්නේ නැහැ. ඒ කියන්නේ යාගේ මානසික මට්ටම මොකද්ද කියලා. ඉතින් සමහර කෙනෙක් හිතන්න පුළුවන් සැකය සාධාරණයි කියලා. නමුත් එයාගේ පැත්තෙන් සැකය සාධාරණ වුණාට ඒක අර හැදෙන්න හදන පුද්ගලයාට බාධාවක් වෙනවා. එතකොට ඒ පෞල් ජීවිතය රැක ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් යාට සිද්ධ වෙනවා ඒ සැකය පැත්තකින් තියලා කාලයක් දීලා බලන්න මෙයා නැවත විශ්වාසය ගොඩනගාගෙන කටයුතු කරනවාද කියලා. අපි ඒ වයින් තත්වයකට මුහුණ දෙන කෙනෙකුට වෛද්‍යමය පැත්තෙන් ප්‍රතිකාර කරොත් සාමාන්‍යයෙන් ඇයට මොන විදිහේ කියන්නේ ඔබතුමා වෙත යොමු කිරීමක් කරොත් අපි හිතමු උපදේශන සේවාවකින් මේ තත්ත්වය මුගදවන්න පුළුවන්ද? එහෙම නැත්නම් එතනින් එහාට වෛද්‍ය ප්‍රතිකාර වලට යන්න. ඔව් ඒකත් ඉතාම වැදගත්. මොකද දැන් සමහර වෙලාවට අපිට ওই වගේ ප්‍රශ්න ආවම අපි මුලින් බලන්නේ දෙන්නගේ රිලේෂන්ෂිප් එක සම්බන්ධයි. ඒ කියන්නේ සම්බන්ධතාවයේ ගැටලුවක් තියෙනවද කියලා බලනවා. බලලා සම්බන්ධතාවයේ ගෙනියන්න ඔය සැක බය වගේ දේවල් තියෙනවනේ සමහරට මේ සැක බය කියන එක සායනික තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන්නේ ප්‍රතිකාරගත යුතු මට්ටමක් වෙන්න පුළුවන්. සමහරලාට උපදේශනයකට මදි වෙන්න පුළුවන්. සහ මනෝ ප්‍රතිකාරات මදි වෙන්න පුළුවන්. එතනින් එහාට අපි ඖෂධ ප්‍රතිකාර වලට අවශ්‍ය වුණොත් මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමක් කරනවා. ඉතින් ඒක අපි තේරුම් ගන්නවා මේ සාකච්ඡාවේදී මේ සැකය ගොඩක්ම අසාමාන්‍ය විදිහට වර්ධනය වෙලාද කියලා. සාමාන්‍ය සැකයක් නම් සාධාරණ සැකයක් නම් අපිට විසඳ ගන්න පුළුවන් මට්ටමකට මම අර කියපු උපදේශනෙන් කරන්න පුළුවන් නම් අපි මේ මට්ටම කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒක එක දවසින් තීරණය කරන්න බෑ. සමහරට සෙෂන් දෙක තුනක් යනකොට මොකද උපදේශන කියන්නේ ක්‍රියාවලියක්. එක දවසකින් මේකට මොකද කරන්න කියලා කියන්න බෑ. සමහරට පළවෙනි දවසේ අපිට තේරුම් ගත්තොත් මේ කාන්තාව මානසික පීඩාවකින් දැඩි ලෙස පීඩාව විඳිනවා පරණ සිදුවීම් එක කියලා. එතකොට අපිට තේරුණොත් ඒකට මුදව ගන්න පහසුම ක්‍රමය මනෝ වෛද්‍ය ප්‍රතිකාර කියලා. එතන වෛද්‍ය ප්‍රතිකාර තියෙනවා. ඒකට කිසිසේත්ම බය වෙන්න ඕනේ නැහැ. මොකද ඊටාම හොඳ දියුණු ප්‍රතිකාර ක්‍රම තියෙනවාද. ඉතින් ටික කාලයක් ප්‍රතිකාර ගන්නකොට ඇගේ සැකේ ක්‍රමයෙන් අඩු වෙලා ඇයට විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් මට්ටමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් නමුත් සමහර දෙනෙක් මේවා ප්‍රතික්ෂේප කරනවා බෙහෙත් එහෙම. මොකද ප්‍රශ්නේ කලේ වෙන කෙනෙක් මම මොකටද බෙහෙත් බොන්නේ කියලා හිතනවා සමහරව. නමුත් එහෙම හිතන්න ඕනේ නැහැ. මොකද සමහර වාහනයක අපි හිතන්නකෝ පාරේ යනකොට වාහනේ කවුරු හරි මාව හැප්පුවා කියලා. ඉතින් මට කියන්න බෑනේ මම දැන් තුවාල උනේ. ඒත් මම කියනවා මම ඉස්පිරිතාලේ යන්නේ නැහැ. ඔයා යන්න. ඔයා තමයි වාහනේ හැප්පුවේ කියලා. එහෙම කරන්නේ නැහැ. ඒ වගේ පීඩාවටපත් වෙච්ච කෙනායි ප්‍රතිකාර ගන්න ඕනේ. ඒ නිසා එහෙම හිතන්න කවදාවත් අනිත් කෙනා නිසා මම බෙහෙත් බොන්න උනා කියලා එහෙම ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. මොකද අපිට බෙහෙත් තියෙන්නේ ප්‍රතිකාර තියෙන්නේ අපිට මිනිස්සුන්ට තමයි. මෙවැනි තත්ත්වයකට මුහුණ දීපු කෙනෙක් නික්ටාවට සෝ කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම.
අනිවාර්යයෙන්ම පුළුවන්. ඖෂධ ප්‍රතිකාර වලින් පමණක් නෙමෙයි හැබැයි. මොකද මේකේදී වැදගත්ම දේ තමයි උපදේශකවරයෙක්, මනෝචිකිත්සකවරයෙක්, මනෝවෛද්‍යවරයෙක් කියන මේ සාමූහික ප්‍රතිකාර තුලින් තමයි මේ වගේ ප්‍රශ්නයක් ගොඩ ගන්න පුළුවන්. එහෙම නැත්නම් හුදෙක් අර හිතන්නකෝ දැන් ওই කාන්තාව කෙලිම මනෝවෛද්‍යවරයෙකුට යොමු වුණා නම් එයාට බෙහෙත් දෙනවා. එතකොට එයා හිතනවා නෑ දැන් කොහොම මගේ ප්‍රශ්න විසඳුනේ නෑනේ දැන් බෙහෙත් වලින් මගේ සැකේ චුට්ටක් අඩු වෙන්න පුළුවන්. නමුත් අර යත් එක්ක ඇති වෙච්ච අර අමනාපය දැන් යත් එක්ක තව ඇතිනේ මට මෙහෙම කළා කියන හැඟීම. දැන් එයාගේ තදින් දිනනවා ඇයි වා මට එහෙම කළේ. ඔන්න ඔය තදබල හැඟීමත් එක්ක තරහක් තියෙනවනේ. සමහර කොහොම කියනවා නෑ මට තරහක් නෑ මට තියෙන දුකක් කියලා. මම රැවුණා නමුත් ඒ අසලි තියෙන තායි තරහ තමයි. දැන් අපි ඒක නිවැරදිව හඳුනාගෙන ඒ තරහ නැති කරන්න ඕනේ යාගේ හිතෙන්. ඒක අයින් කරන්න පුළුවන්. අපි උදව් කරනවා යා කොහොමද ඉතින් තරහ අයින් කරගන්නේ කියලා. එහෙම උදව් කළේ මනෝ ප්‍රතිකාර ක්‍රම තියෙන. ඒ වගේ තරහ තදබල තරහක් වෛරයක් කෙනෙක්ගේ හිතේ තියෙනවා නම් අපි ක්‍රමයෙන් අඩු කරන්න පුළුවන්. ඒක ප්‍රතිකාර ක්‍රම වලින් ඒ කියන්නේ ඖෂධ නෙමෙයි වෙනත් ප්‍රතිකාර ක්‍රමයෙන් අඩු කරන්න පුළුවන්. එතකොට එහෙම අඩු වුණාම යා ආපහු යථාර්ථයටපත් වෙනවා. ඒ නිසා ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි ඇත්තටම පුළුවන් කරන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් දෙනෙක් අර සාමූහික ප්‍රතිකාරයකට යොමු වෙන්නේ නැහැ. ගොඩක් දෙනෙක් වෛද්‍යවරයෙක් හම්බෙලා බෙහෙත් ටිකක් ගන්නවා නැත්නම් උපදේශන විතරක් ගිහිල්ලා එතනින් නවතිනවා. අර මේ දෙක එකතු වුණොත් එහෙම ඇත්තටම ඊටාම හොඳ විසඳුමකට යන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අර බලාපොරොත්තු වෙන විදිහේ සාර්ථක පෞල් ජීවිතයකට යන්න පුළුවන් වෙනවා. ඔබතුමා මේ සඳහන් කරන පරිදි අපි ගත්තොත් දැන් පෞල් සංස්ථාව ඇතුලේ කාලයත් එක්ක නොයෙකුත් දේවල් වෙනස් වෙනවා. විශේෂයෙන්ම යුවතියක් විවාහ වුණාට පස්සේ ඇයගෙන් කාලයකට පසු ඇය ගැබිනියක් වෙන කාලයේදී ඊට පස්සේ එතනින් අනතුරුව ඇය දරුවා ප්‍රසූත කිරීමෙන් අනතුරු අපි දකිනවා මේ විෂාද තත්ත්වයක් එහෙම නැත්නම් මේ ආතති තත්ත්වයකට මුහුණ දෙනවා. ඒ තත්ත්වයේ තියෙන බැරෑරුම්කම අපි කතා කරොත් එහෙම මොකක්ද මේ සිද්ධ වෙන ක්‍රියාවලිය? ඔව් ඒකත් ඇත්තටම වැදගත්. මොකද දැන් හේතුව අපිට දැන් ඕනෑම වයසකදී ඕනෑම පුද්ගලයෙකුට මං කියන්නේ ආතතියටපත් වෙන්න පුළුවන් කියලා. ඒකෙදිත් විශේෂයෙන්ම මවක් හැටියට මම දකිනවා විශේෂයෙන් ලංකාවේ සමාජයේ මව්වරු ගොඩාක් ආතතියට නෙමෙයි අතරම විෂාදය කියන තත්ත්වයට. අපි කියන්නේ ડિප්‍රෙෂන් තත්ත්වයටපත් වෙනවා. දැන් ඔබ කිව්ව ආකාරයට ගර්භණී සමයේ සිටම ඇති වෙන්න පුළුවන් විවිධ මානසික ආතතියන් වලට එහා ගිහිලා විෂාද තත්ත්වයන් තියෙනවා. අපි ඒක හඳුනන විවිධ නම් තියෙනවා. මාත්‍රෝනීල කියලා තත්ත්වයක් තියෙනවා. ගර්භණී අවධියේදී ඇති වෙන තත්ත්වය. ඒකත් විෂාදයේ ලක්ෂණ තමයි ඔක්කොම තියෙන්නේ. ඊට පස්සේ ප්‍රසූතියෙන් පස්සේ ඇති වෙනවා. ඒ තත්ත්වය අපි හඳුනනවා පශ්චාත් ප්‍රසූති විෂාදය කියලා. postpartum depression කියලා. එතකොට මේ පශ්චාත් ප්‍රසූති විෂාදයේ වැනි තත්ත්වයන් කාන්තාවන් නිර්මාණය වෙනවා. يعني ඇති වෙනවා ඒගොල්ලන්ට. ඉතින් ඒකෙදී ඖෂධ ප්‍රතිකාරයක් තියෙනවා. සමහර කෙනෙක් හිතන්න පුළුවන් දැන් බබාට කිරි දෙන්න හින්දා එහෙම ඖෂධ ප්‍රතිකාර වලට යන්න පුළුවන්ද කියලා. නෑ බබාටත් ප්‍රශ්නයක් නොවන විදිහ ඖෂධ ප්‍රතිකාර එයාට තියෙනවා. ඉතින් වෙනත් රෝහල් වල දරුවත් එක්කම නේවාසික ප්‍රතිකාර ගන්න පුළුවන් විදිහේ ක්‍රම තියෙනවා අපේ රටේ. එහෙම දියුණු ක්‍රම තියෙනවා. ඒ වගේම තමයි එතනදිත් මම අර කියපු විදිහට තාත්තගේ පැත්තෙන් ලොකු සහයෝගයක් දෙන්න පුළුවන්. තාත්තගේ පවුලේ කියන්නේ දරුවාගේ තාත්තගේ පැත්තෙන් ලොකු සහයෝගයක් දෙන්න පුළුවන්. අන්න ඒ ටික තමයි උපදේශකවරයෙක් හෝ මනෝචිකිත්සකවරයෙක් කියලා දෙන්නේ කොහොමද තාත්තා විදිහට. මොකද ඒ වගේ අම්මා කෙනෙක් සමහරට දරුවවයි තාත්තවයි දෙන්නම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඔව් මොකද ඒ කියන්නේ දැන් කාලයකට කලින් අපි හඳුනගත්තා. ඇයට තිබුණු ප්‍රශ්නේ තමයි ඇය දරුවා ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ දරුවට ආදරයක් නැහැ. දරුවට හිරිහැර කරනවා. මේ තත්ත්වය කියන්නේ පුංචි දරුවෙකුට තේරුමක් නැහැ. නමුත් ඇය මේ හොඳ වෙනකොට සමහරක් වෙලාදී ඇය දන්නේ නැහැ මේ ක්‍රියාවලිය ඇය යෙදුනද කියන එක. ඒක තමයි මම කිව්වේ. ඒ නිසා තමයි දරුවන්ටත් දැන් රෝහල් වල වෙනම වාටු තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ඒකේ තියෙනවා වෙනම මෙවැනි මව්වරු නවත්තගෙන එතකොට හෙද කාර්යමණ්ඩලේ ඉන්නවා මවගෙන් කිරි දොවලා දරුවාට දෙන්න පුළුවන් විදිහට අර මව ප්‍රතික්ෂේප කරන නිසා දරුවා. එවැනි ක්‍රම තියෙනවා අපේ රටෙත්. ඉතින් ඇත්තටම ඒ නිසා වෛද්‍යවරුන් දන්නවා ඒ වගේ අයට කොහොමද ප්‍රතිකාර කරන්නේ. මව වෙනම තියලා දරුවා වෙනම තියලා අපි ඒ කාලේ. හැබැයි ටික කාලයක් ප්‍රතිකාර කරාම ඒ තත්ත්වය මග ඇරෙනවා. එතකොට සාමාන්‍යයෙන් යථාර්ථයටපත් කරන්න පුළුවන්. ඉතින් වැදගත් දෙයක් තියෙන්නේ මේ වගේ කෙනෙක්ට නැවතත් අර විෂාද තත්ත්වයටපත් වෙන්න පුළුවන් ටික කාලයක් ගියාම. මොකද හේතුව අපි දැන් මම කියන්න හදන්නේ දැන් ඔය විෂාදයේ වැනි තත්ත්වයන් වලදී හැම විටම වෙන්නේ දැන් රෝගී තත්ත්වයක් වුණ ගමන් අපි හැමෝම අවධානය දෙනවා. දැන් පවුල ඇතුළේ දැන් ප්‍රශ්න තියෙන්නේ විෂාදයටපත් වුණා කියන කොහොමද? ඒතකොට එයා ප්‍රතික්ෂේප කරනවා නම් තරහ යනවා නම් අපි යාට අවධානය දෙනවා. හැබැයි එයාගේ ප්‍රශ්න විසඳුණාට පස්සේ අපි එයාව අතහැරලා දානවා. අපි ආයෙ බලන්නේ හොඳයි කියලා. එතකොට එයා ආයෙ පාරක් අර කියනවා. අන්න එතන ප්‍රශ්න දෙන්නේ. ඒ නිසා මම අර පටන් ගද්දි කිව්වා අපිට මේ අනිත් කෙනාගේ හැඟීම් වලට සංවේදී වෙන්න පුළුවන් නම් එයා දුක තේරුම් ගන්න පුළුවන් නම් මෙන්න මේ දුක තේරුම් ගන්න කෙනෙක් තමයි පවුල ඇතුලේ ඕනේ කියලා මම කියන්නේ. මට වැදගත්ම පණිවිඩයක් දෙන්න ඕනුනේ මේ ආතතියත් එක්ක අපේ පවුල ඇතුලේ අපි එකිනෙකාව තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්නවා කියන්නේ වෙන මොකුත් නෙමෙයි හැඟීම් තේරුම් ගන්න ඕනේ. මොකද එයාට එහෙම තරහ එන්න පුළුවන්. එයාට එහෙම දුක හිතෙන්න පුළුවන්. එයා ඉන්නේ ප්‍රශ්නෙක. ඒතකොට කියන්න පුළුවන් අර බලන්නකො නංගි හොඳට ඉන්නවා. ඇයි ඔයාට බැරි කියලා එහෙම කියන්න බෑ අපිට. මොකද එයා වෙන මානසික මට්ටමක් එයාගේ තියෙනවා. ඒතකොට පවුල හැමෝටම එක විදිහටවත් මේක බලපාන්නේ. සමහර පුංචි දරුවෙක් කෙනෙකුට තදින් බලපානවා මේක. එයා හරීම මූඩ් එක අපි කියන්නේ මූඩ් ගහලා ඉන්නවා කියලා නේද? එයාගේ මේ මනෝභාවය මූඩ් කියන මනෝභාවය නිකන් අවුල් වෙලා තියෙන පුළුවන්. ඉතින් අපි මේ වගේ දරුවෙකුට විශේෂ අවධානයක් දෙන්න ඕනේ. හැබැයි අනිත් හැමෝටමත් දෙන්න ඕනේ. ඒ වගේම අර රෝගී තත්ත්වයකදී ප්‍රතිකාර ගන්න ඕන මට්ටමට ආවට පස්සෙම අවධානය දෙන්න කලින් අපි උදව් කරනවා නම් කලින් අපි හිතවත් වෙනවා නම් එයත් එක්ක අපි කියන්නේ සහෘද බව, ලෙන්ගතු බව කියන එක පවුල ඇතුළේ තියාගත්තොත් අපිට ගොඩාක් වෙලාවට ආතතිය සහ ඒ කාලයක් ගිහින් විෂාද තත්ත්වයටපත් වෙන එක වළක්ව ගන්න පුළුවන්. විශේෂයෙන් තව එකක් තමයි මට කියන්න ඕනේ මානසික සෞඛ්‍යයට තව ඇති වෙන පුළුවන් විෂාදය කියන එක මානසික සෞඛ්‍ය ගැටලුවක්. ඒ කියන්නේ බරපතල විදිහට යන්න පුළුවන් එකක්. ආතතිය කියන එකත් මූලික ගැටලුවක්. ඒ වගේම කාංසාව කියන තත්ත්වය. ඒ කියන්නේ ඇන්සයිටි කියලා අපි හඳුන්වන්නේ. කාංසාවේ ප්‍රධාන ලක්ෂණය තමයි බය.
ඒ කියන්නේ නිකන් මොනවා වෙයිද අනාගතය සම්බන්ධයෙන් ලොකු බයක් ඇති වෙන්න පුළුවන්. අවිනිශ්චිත බවක් ඇති වෙන්න පුළුවන් අනාගතය සම්බන්ධයෙන්. සමහර දරුවෝ ඉන්න පුළුවන් එහෙම පොඩි දේවල් වලට අධික ලෙස බයක් දක්වනවා. ඒ කියන්නේ සමහරලාට දැන් විශේෂයෙන් අපි දැක්කා දැන් මේ අපි ගත කරන්නේ පශ්චාත් කොවිඩ් සමයේනේ. ඉතින් අර කොවිඩ් කාලේ ඇති වෙච්ච ප්‍රශ්නත් එක්ක සමහරට පුංචි දේවල් වල පාසලදී යම් බය තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ ගැනත් නොසලකා හරින්න එපා. මොනවාට හරි අධි සංවේදී බවක් දක්වනවා නම් දරුවෙක් ඒක සමහරට කාන්සාවේ මූලික අවස්ථාව වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇන්සයිටි කියන තත්ත්වය. ඒකත් අපි හඳුනා ගන්න විශේෂයෙන් දරුවෝ ගැහැණු දරුවෝ සහ පිරිමි දරුවෝ වෙනසක් නැහැ. සමාජයට යන්න පොඩි බය ගතියක් තියෙන්න පුළුවන්. අපි කියන සමාජ බීතිකාව නැත්නම් සමාජ කාන්සාව කියලා එවැනි තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඒ වගේම අර කලකිරුණු දුක් මුසු ස්වභාවයෙන් ඉන්න විෂාද තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒතකොට මේ තත්ත්වයනොත් අර මොකද්ද මේ ආතතියට එහා ගියපු යම්කිසි මානසික සෞඛ්‍ය ගැටලු තමයි. ඉතින් මෙන්න මේවා අපි කියලා දෙන්නේ ඇත්තටම බය වෙන්න නෙමෙයි තේරුම් ගන්න සමහර වෙලාවට මේ අපි හැම කෙනෙකුටම උන හෙම්බිරිස්සාව කැස්ස වගේ තමයි මම මේ කතා කරපුවා. ඒ කියන්නේ අපි හැම කෙනෙකුටම හැදෙන්න පුළුවන් උන හෙම්බිරිස්සාව කැස්ස. ඉතින් ඒ වගේ මෙන්න මේ තත්ත්වයන් අපිට තියෙන්න පුළුවන්. ඉතින් ඒක පුංචි කාලෙම අඳුනගත්තොත් කියන්නේ පොඩි කාලෙම නැත්නම් ආරම්භක අවදීම අඳුනගත්තොත් අපිට ලොකු මේ සහනයක් ඇති කර ගන්න පුළුවන් පවුල ඇතුලේ. ඒ වගේම එහෙම හදාගත්තොත් තමයි අපිට පවුලේ සතුට සමගිය හදලා ගන්න පුළුවන් එන්නේ. එහෙම නැත්නම් අපිට අර මම පටන් ගද්දි කිව්වා වගේ අපිට ඉන්න අකමැතිම තැන පවුල වෙන්න පුළුවන්. අපි ආදරණීය කරන කට්ටිය වුණාට සමහර කෙනා මට ගෙදර යන්න හිතෙන්නේ නැහැ. මට වැඩි පොලේම ටිකක් වැඩිපුල ඉඳලා ඉන්න හිතන මට එහෙම කියලා දෙන සමහර අය. ඒ කියන්නේ මම සමහරට බස් එකේ හිමීට එන්නේ වැඩිවල හිමින් යන බස් එක දුම්රිය යනවා නම් හිමීට යන එක කියන්නේ මොකද මට ගෙදර ගිහලා ඉන්න බෑ. මම ගෙදර ගිහම නිදා ගන්නවා. ඒ කියන්නේ ගෙදර කට්ටියව රුස්සන්නේ නැති වෙන තත්ත්වයටපත් වෙලා. ඉතින් ඒක සමහරලාට අපි ඇතුළේ තියෙන කාගේ හෝ මානසික සෞඛ්‍ය ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අදාළ කෙනාගේ තරම් වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයක් වුණත් අනිත් අයට බලපානවනේ. උනොතනේ වැදගත්ම කාරණේ. ඒ කියන්නේ අර බෝ වෙන රෝගයක් වගේ තමයි. දැන් බෝ වෙන රෝගයක් තිබුණොත් ගෙදර ඔක්කොටම බෝ වෙන්න පුළුවන් වගේ යම් කිසි පුද්ගලයෙකුට තිබුණොත් යම් කිසි මානසික පීඩනයක් ඒක හැම කෙනෙකුටම දැනෙනවා. දැනලා ඒ අයටත් ඒක බෝ වෙනව නෙමෙයි ඒ අයටත් ඒක ප්‍රතිචාර දක්වන ඒ හරහා. ඒ කියන්නේ අපි තුන් දැන් විශේෂයෙන්ම මාර පටන් ගද්දි කියවනේ අම්මලා අපේ රටේ ගොඩාක් ආතතියටපත් වෙනවා. විශේෂයෙන් විෂාදයටපත් වෙන හැම වයසකම. ඒ කියන්නේ ගර්භණී අවදි විතරක් නෙමෙයි ඊට පස්සෙත් මොකද දරුවෝ නිසා හැම ප්‍රශ්නයක්ම නිසා ඒගොල්ලෝ දරා ගන්න උත්සාහ කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මව්වරු ගොඩක් වෙලාවට විෂාද තත්ත්වයටපත් වෙලා කියලා අපිට හොයාගන්න පුළුවන්. මොකද ඒ පීඩනය සමහරට කියන්න කෙනෙක් නැහැ. එයාලට කතා කරන්න කෙනෙක් නැහැ. ඔන්න ඔය ප්‍රශ්නත් එක්ක තමයි තියෙන්නේ. ඉතින් කවුරුහට හොඳ විශ්වාසවන්ත කෙනෙකුට කතා කරන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට මේ ආතතිය විෂාදය වැනි තත්ත්වයන් අවම කරගන්න හැකියාව තියෙනවා. අපිට තියෙන කාලය සීමිතයි. නමුත් මම මේ ප්‍රශ්නේ අහන්නම ඕනේ. මොකද අපි දකිනවා මේ කාලවක වණුවත් එක්ක ටිකක් අර්බුදකාරී තත්ත්වයක හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වයත් එක්ක ඒ තත්ත්වයට මුහුණ දෙන දරුවන් ඉන්නේ විශාල ආතතියක. ඔවුන් විභාගවලට සූදානම් වෙන්න විභාගයත් එක්ක ගෙවල් වල මිනිස්සුන්ට උත්තර දෙන්න ඕනේ ඊට පස්සේ පාඩම් කරන්න ඕනේ. නමුත් ඒ දරුවන්ටත් මේ ආතතියත් එක්කම අපි දකිනවා අම්මලාටත් මේ ආතතිය ඇති වෙනවා. මොකද ඔවුන් මේ දරුවන්ට හැමතිස්සෙම ප්‍රෙෂර් කරනවා මේක කරන්න. ඒ තත්ත්වයත් එක්ක පුංචි උපදේශයක් මම හිතන්නේ අපිට තියෙන කාලයත් එක්ක ලබා දුන්නා. දෙමව්පියෝ ගොඩාක් කල්පනා කරන්න ඕනේ දරුවන්ට දෙමව්පියෝ උගන්වන්න ගිහින් තමයි ගොඩක් ආතතියටපත් වෙන්නේ. ඉතින් මම කාරුණික ඉල්ලීමක් කරන්නේ පුංචි දරුවන්ට අපි ගොඩක් වෙලාවට උගන්වන්න උත්සාහ කරනවා දෙමව්පියෝ. ඒක නරක දෙයක් නෙමෙයි. නමුත් සමහරට මේ උගන්වන්න හදන විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ බල කරලා පාඩම් කරන්න කියලා අපි ගොඩක් බල කරනවා. ඒ නිසා දරුවන්ව පීඩනයටපත් නොකර උගන්වන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. අම්මලා හිතන්න ඒ නිසා මම ගොඩක් යෝජනා කරන දෙයක් තමයි අම්මලා තාත්තලා ගුරුවරු යන්න එපා. එයාට අම්මා තාත්තා වෙන්නේ. ඒ කියන්නේ අම්මා තාත්තා මොකද ගුරුවරු ඉන්නවනේ ඉස්කෝලේ. ඒ සමහරට නමුත් මෙතන අපේ අධ්‍යාපන ක්‍රමෙත් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මොකද සමහරට අනිත් අතට දැන් මේ පසුගිය තිබුණු මේ ඉස්කෝල කල් ගියා ඒවත් එක්ක විශ්වවිද්‍යාල ශාවරණය කරන්න. ඉතින් ගුරුවරු මොකද කරන්නේ? ඒ ටික ඔක්කොම ගෙදරට එවනවා. ඒක ඉතාම අසාර්ථක ක්‍රමයක් මම කියන්න ඕනේ. මොකද ඒක කවදාවත් ගුරුවරුන්ට තියෙනවා උගන්වීම ගැන පුහුණුවක් දෙමව්පියන්ට තියෙනවා. දෙමව්පියන්ට නැහැ. නැහැ නේද? ඇයි ඒ වැරද්ද කරන්නේ? ඉතින් ගුරුවරු ඔක්කොම ටික ගෙදරට එනවා අම්මලාට කියලා කරගන්න. ඉතින් අම්මලා Taman දන්න ශිල්ප දාලා අර ළමයාට එපා කරනවා තව ටිකක් අධ්‍යාපනය. ඉතින් ඒ නිසා ඒක නම් හරි ප්‍රශ්න. මම හිතන්නේ වෙන දවසක අපි කතා කරන්න ඕනේ. මොකද ඒක ප්‍රශ්නයක්. ඉතින් එහෙම කරන්න එපා. මම කාරුණික ඉල්ලන්නේ අම්මා තාත්තා වෙන්න. ඔයාලට කරන්න පුළුවන් පහසුකම් සපයන්න විතරයි. දරුවාට කැම ටික හදලා දෙන්න, පාඩම් කරන්න පොත් ටික අරන් දෙන්න, ඒ වෙලාව සකස් කරලා දෙන්න, ආදරෙන් ඉන්න. ගොඩක් ආදරෙන් දරුවාට ඉන්න. එතකොට දරුවා ඉගෙන ගනී. එහෙම නැතුව ඔයගොල්ලෝ උගන්වන්න ගියොත් වෙන්නේ ඇත්තටම දරුවාට අධ්‍යාපනය එපා වෙලා ඕගොල්ලන්ට එපා වෙන ඕගොල්ලන්ගේ ජීවිතේ. මොකද මෙයාට අපිට තේරෙන්නේ නැහැ නේ උගන්වන්න. ඒ නිසා ඒ නොතේරෙන දෙයක් කරන්න ගිහිල්ලා දෙපාර්ශවයේම දරුවෝ සහ අම්මලා කියන දෙපාර්ශවයේම පීඩාවටපත් වෙන ක්‍රමයක් තමයි ඔය අධ්‍යාපනයෙන් හදන්නේ. ඒ නිසා කාරුණික විල්ලන ගුරුවරුන්ටත් එහෙම කරන්න එපා. ඔයගොල්ලෝ නිකන් මට සමහරලාට හිතනවා දෙමාපියොත් එක්ක තරහටද මේගොල්ලෝ මේ සමහර වැඩ දෙන්නේ කියලා. ඒ තරම් වැඩ දෙනවා. ඒ කියන්නේ හිතන්නේ නැහැ මේවා කරන්න පුළුවන්ද? සමහරට මේ හෙට අරන් එන්න කියලා දෙනවා. ඉතින් අර අම්මලා තාත්තලා වැඩ ඔක්කොම නවත්තලා අරව හොයන්න යන්න ඕනේ. ඉතින් අන්න එහෙම නිකන් අනිත් පාර්ශවය ගැන හිතන්නේ නැති මේ ක්‍රමයක් තියෙනවා. මම දන්නේ නැහැ ඊයේම හැදුනේ කියලා නේද? ඒක ගැනීම වැදගත් වෙනවා. ඔබතුම කැමතිද දුරකථන අංකයක් අපිට මතක් කරන්න? ඔව් මම දුරකථන අංකය මතක් කරන්නම් 077යි 44යි 02යි 906.
077යි 44යි 02යි 906. මේ දුරකථන අංක ඔබ වෙනුවෙන් විවෘත වෙනවා. යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් ඔබට හිතෙනවා නම් අපි හැමෝම ඇත්තට මේ කාලවක වානුවත් එක්ක කතා බහ කරොත් ඇත්තටම ලොකු මානසික පීඩනයක් එක්ක ජීවත් වෙනවා අපි හැමෝම වගේ. නමුත් එතනින් එහාට ඔබට හිතෙනවා නම් නෑ මම ඊට එහා මගේ මනස ටිකක් කලබලයි. මට අනිත් අයව රුස්සන්නේ නැහැ. මෙන්න මේ කරුණුත් එක්ක ඔබට ගැටෙන්න හරි බයක් දැනෙනවා නම් වෛද්‍යතුමන් සූදානම්ෙන් සිටිනවා ඒ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට කතා කරන්නට. අපි මේ කතා බහ කරේ කාලයත් එක්කම සමහර දේවල් අපි හිතන්නේ නැතුව ආතතිය තත්ත්වයට පත් වෙලා ඉන්න කෙනෙක් නම් මේ තත්ත්වයට වෛද්‍ය මේ පැත්තෙන් කරුණු අපි හරියට තේරුම් නොගත්තොත් විෂාද තත්ත්වයට යන්නත් පුළුවන් කමක් තියෙනවා. ඒක එතනින් එහාට ලොකු බැරෑරුම් තත්ත්වයක්. ඒ නිසා ඒ තේරුම් ගැනීම ඔබ සතු වෙනවා. නමුත් පවුල ඇතුලේ සතුට කියන දේ වර්ධනය කරගන්න පුළුවන්කම තියෙන ඔබට. ඒ නිසා ඒ සතුට හැකියපමණින් වැඩි කරගන්න අපි ඉල්ලීමක් කරන්නේ. ස්තුතිවන්ත වෙන අපිත් එක්ක සම්බන්ධ වුණ අපේ වෛද්‍යතුමා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශකවරයෙක් ලෙස එතුමා කටයුතු කරනවා ආචාර්ය සුරංග අමරකෝන් මහත්මයා. නැවත දවසකදී මුණ ගැහෙස්සෙනකන් අදට අපි සමුද වෙනවා. සුබ දවසක්. ආයිබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.